අයිබෝවන් සුබම සුබෝදැසනක් ජයග්‍රාහී වාසනාවන්ත දවසක් වේවා ඔබ සියලු දෙනාට. අපි සූදානම් අදත් සුපුරුදු විදිහට මුන් උදෑසන 8 වෙද්දී අරුණෝදයෙන් ජයමකට ආරම්භ කරන්න. අපි දන්නවා නිරන්තරයෙන්ම ඔබ එකතු වෙනවා කියලා POTV නාලිකා අංක 94 අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටයේ ජයමග TV සමගින් ඉතින් අද දවසේ අපි හිතුවා කතා කරන්න ටිකක් බැරෑරුම් කියලා ඔබට සමහර විට හිතේවි මේ මාතෘකාව. හැබැයි නමුත් අපි දැනගත යුතු බොහොමයක් දේවල් තියෙනවා මේ පිළිබඳව. ඉතින් ඒ නිසා තමයි අපි කතා බහ කරන්න හිතුවේ. අද විශේෂ මාතෘකාවක් ගැන අපේ කතා බහට යන්න කලින් පොඩි ඕවදනක් දෙන්න හිතුණා මට උදෑසනින්ම ඔබට ඔබේ ජීවිතයට. අපි ගීතයක් අහලා තියෙනවානේ ගලන ගඟකී ජීවිතය කියලා නේද? ජීවිතේ ගඟකට සමාන කරලා තියන්නේ ඇයි? ගඟක් වුණත් අපි අහලා තියෙනවා ලස්සන වෙන්නේ ගල්පර අතරින් යනකොට කියලා, බාධක අතරින් යනකොට කියලා. ඒ වගේ තමයි අපේ ජීවිතේ වුණත් ප්‍රශ්න එනවා, ගැටලු වෙනවා නේද? බාධක අභියෝග අපි හැමෝටම එනවා. ඒ දේවල් එන තරමට තමයි අපි ශක්තිමත් වෙන්නේ. ගොඩක් දෙනෙක් හිතන කාරණාවක් තමයි සතුට කියන දේ විතරයි ජීවිතේ තියෙන්න ඕනේ කියලා. නමුත් මම ඔබට කියනවා සතුට විතරක් නෙමෙයි දුක කියන දේත් අපේ ජීවිතේ තියෙනවා. ඕනම කෙනෙක්ට ඒක පොදු දෙයක්. අපි හිතුවට අපිට විතරයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ, අපිට විතරයි දුකෙන් ඉන්න සිද්ධ වෙන්නේ කියලා නැහැ. ලෝකයේ දිනපු මිනිස්සු පවා හැම කෙනෙක්ම වගේ යම්කිසි අසීරු කාලයක ජීවත් වුණු පුද්ගලයන්. ඉතින් ඔවුන් ඒ ප්‍රශ්න වලට හරියාකාරයෙන් ශක්තිමත්ව මුහුණ දීපු නිසාවෙන් තමයි අද වෙනකොට ඔවුන් ලෝකයේ ඉහළ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉහළ තැනක වැජඹිලා ඉන්නේ. ඉතින් ඒ කාරණාව අපි හැමෝටම පොදුයි, ඔබටත් පොදුයි, මටත් පොදුයි. අපි හැමෝටම ප්‍රශ්න එනවා. හැබැයි ඔබ ඒවෙන් සැලෙන්න එපා. මොකද කන්දක් නැග්ගොත් අනිවාර්යයෙන්ම පල්ලමක් තියෙනවම තමයි. ඉතින් ඒ නිසා අර ගීතයත් මතක තියාගන්න. ගලන ගඟක් වගේ තමයි ජීවිතේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න කියන දේවල්, ගැටලු කියන දේවල් එනවා කියලා. හරි එහෙමනම් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් අද අරුණෝදයෙන් ජයමගට ආරම්භ කරන්න. අද දවසේ මේ සුවිශේෂී කතා බහ වෙනුවෙන් අපි අපේ මැදිරියට ගෞරවයෙන් කැඳවගත්තා හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජයසිරි විජේනාත් තෙන්නකෝන් මැතිතුමන්. අයිබෝන් සුබෝදෑසන. අයිබෝන්. එතුමන් එක්ක අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ අද දවසේ බෞද්ධ දර්ශනය සහ මේ නූතන විද්‍යාත්මක මතවාද කියන මේ දේ පිළිබඳව අපි අහලා තිනවා. මේ අතර තියෙන එක්තරා කියන්නේ සංසන්දනාත්මක දේවල් තියෙනවා. ඉතින් අපි හිතුවා දැන් මේ බෞද්ධ දර්ශනය සහ නූතන විද්‍යාත්මක මතවාද කියන මේ දෙක අතර සංසන්දනාත්මක සාකච්ඡාවක් ගෙන යන විශේෂයෙන්ම මේ දෙක අතර තියෙන පාරභෞතික තත්ත්වයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. මොකද බුදුදහම අපි ඉගෙනගෙන තිබුණාට බොහෝ දෙනෙක්ට මෙවන් මාතෘකාවන් සම්බන්ධයෙන් තියෙන දැනුම අඩුයි. ඉතින් ඒ නිසා තමයි අපි අද මේ කතා බහ තෙන්නකෝන් මහත්මයාත් සමගින් ඔබට ගෙන එන්න හිතුවේ. හරි තෙන්නකෝන් මහත්මයා අපි කතාවට මෙහිම ප්‍රවේශයක් ලබා ගමු. දැන් මේ ලෝකයේ සත්වයා එතෙක්ම විශ්වය නැත්තම් මේ සක්වල කියන දේවල් පිළිබඳව බෞද්ධ දර්ශනය හා විද්‍යාත්මක මතවාද කියන මේ දෙක අතර ඇත්තටම අපිට සංසන්දනයක් කරන්න පුළුවන්ද? ඔව් පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ජයමග වැඩසටහනට සම්බන්ධ වීමට හැකියවීම සම්බන්ධ නිසා නැවතත් ආරාධනා කිරීම සම්බන්ධයෙන් අතිශයම වැදගත් වෙච්ච මාතෘකාවක් කියලා මම විශ්වාස කරනවා. හේතුව මේ දෙකටම තියෙන සත්‍යය. විද්‍යාව තුලත් ගවේෂණය කරගෙන යන්නේ සත්‍යමය කාරණයක් පිළිබඳව. අනික් පැත්තෙන් බුදුදහම මේ විශ්වයේ පැවතිච්ච සත්‍ය බුදුරජාණන් වහන්සේ ස්වකීය වූ ඥානය තුලින් හඳුනාගෙන ලෝට විද්‍යාමාන කරලා තියෙනවා. ඒතකොට මේ දෙක අතර සංසන්දනාත්මකව යමක් බලන්න පුළුවන් නම් ඒ දෙක තැලි වෙනවා නැත්නම් තුලණය වෙනවා නම් ඒ පිළිබඳව අපිට මෙතනදී යම් දෙයක් සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන්ම බහුව වගේ විශ්වය සක්වල සහ සත්වයා පිළිබඳව කොහොමද මේ දෙක අතර සංසන්දනාත්මක වන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වන කාල පරිච්ඡේදයේ ಭಾರತය කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී සත්‍ය හොයන්නේ කොහොමද කුසලයේ කුමක්ද මේ මිනිස්සු ගොඩක් දියුණු මට්ටමක ආධ්‍යාත්මික වශයෙන් දියුණු මට්ටමක හිටියා. ඔවුන් හිටියා නේව සංඥා නා සංඥා යන දක්වා ගමන් කරපු සමතය තුලින් ඉහළට ගිය ප්‍රජාවක් ඒ සමාජය තුළ හිටියා. ඒත් බුදුරජාණන් වහන්සේ එතනින් එහාට ගිහලා ලෝකෝත්තර තත්ත්වය පෙන්ලා දුන්නේ. ඒතකොට මෙතනදී විශ්වය පිළිබඳ සංකල්පයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අග්ගඤ්ඤ සූත්‍රයේ ඒ වගේම සප්ත සූරෝද්ගමන සූත්‍රය වගේ සූත්‍රයන් තුලින් සක්වල පිළිබඳව ඉතා හොඳින් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ පැහැදිලි කිරීම තුළ මෙහෙම දෙයක් කියනවා. දැන් ඔබ ඉහළ බැලුවොත් අපිට පේනවා ඉර සඳ තාරකා. මේ ඉර හා සඳ කියන්නේ මේ ඉර හඳ දෙකෙන් එළිය වැටෙන ප්‍රදේශය සක්වලක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒතර මේ සක්වල ඇතුළේ තියෙනවා තල 31ක
සත්වයන් වෙසෙන ස්ථාන 31ක්. මිනිස් ලෝකය, සතර අපාය, දිව්‍ය ලෝක 6, රූපී බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්ම ලෝක 4ක් එක්ක තල 31ක්. මේ තල 31ක් එක්ක වටවෙච්ච මේ ප්‍රමාණයට සක්වලක් කියලා කිව්වා. අපි මේ ඉන්න සක්වලට කියන මගුල් සක්වල කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේ සක්වලේ විතරක් නිසා. මේ වගේ සක්වලවල් දසදහසක් එකට එකතු වෙලා එක කුඩා ඒකකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ ධම්සක් පවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන අවස්ථාවේදී දසදහසක් සක්වල දීබඹෝ සාදුකාර දුන්නයි කියලා කියනවා. අපි දැක්කා පස්සක තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තාපසයන් විතරයි එතනදී ධර්මය අවබෝධ කරගන්න. හැබැයි දසදහසක් සක්වල නම කළ නොහැකි සංඛ්‍යාවක් සෝවාන් තලේ ඉඳන් රහත් තලේ දක්වා නිවන් අවබෝධ කරගත්තයි කියලා කියනවා. ඒතර මේ දහසක් සක්වල අපි කියලා කියන්නේ චූලනිකා මහා ධාතු හැටියට. මේ වගේ ධාතුන් කොටස් තවත් 1000ක් එකතු වෙච්චාම කියනවා ද්විසහස්‍රී ධාතුවක් හැටියට නැත්නම් මජ්ක්‍ධිම නිකාය ධාතුවක් හැටියට. ඒ කියන්නේ අපි කියනවා දස ලක්ෂයක් සක්වලවල් එකට එකතු වෙලා තියෙනවා කියලා. ඒ වගේ සක්වලවල් 1000ක් එකතු වෙච්චාම කියනවා සහස්‍රී මහා ධාතුව නැත්නම් ත්‍රිසහස්‍රී මහා ධාතුව. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල හැටියට. එතකොට සමහරට අපි දැනගෙන තියෙන්න පුළුවන්, සමහරට නොදැන තියෙන්න පුළුවන්. ඒතර බුද්ධ ආඥාව පැතිරෙන ප්‍රදේශයේ හැටියට බුදුන් වහන්සේ දේශනා කරා මේ කියන කෙල ලක්ෂයක් වෙච්ච සක්වල වලට. ඒතර අපි නවීන විද්‍යාත්මක පැත්තෙන් ගත්තාම විද්‍යාව තව ඉන්න ඊට වඩා හුඟක් පසුබසින් කියලා මම විශ්වාස කරනවා. තාරකා විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන් බොහෝ දේවල් හඳුනාගෙන සනාථ කරගන්න උත්සාහ දරමින් ඉන්නවා. උත්සාහ දරපු බොහෝ දේවල් තියෙනවා. අපි ගත්තොත් දැන් බිග් බෑන් තියරි මහා පෙපරුම් වාදය කියන එක තියෙනවා. එතනදී කියනවා විශ්ව එක්තරා විදියකට කේන්ද්‍රගත වෙච්ච ශක්තියකින් පිපිරලා ගියා. කුඩා කොටස් වලට වෙන් වෙලා ඇත්තලා ගමන් කරා කියලා. කේන්ද්‍ර අපසාරී බලයකින් අපසාරී වෙලා ගමන් කරා කියලා. ඒ වගේම කියනවා දැන් බුදුජානන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී කියනවා මේ සියලු සක්වලවල් එකට එකතු වෙලා කුඩා කේන්ද්‍රයකට එකතු වෙනවා. නැත්නම් අපි ගොත්තෙම එක සියල්ලම එකතු වෙලා එක පැත්තකට එකතු වෙලා කේන්ද්‍රගත වෙන්න උත්සාහ කරනවා කියලා. මේ කියනවා බෝන කියන විද්‍යාඥයා ස්පන්දමාන විශ්වවාදය කියලා. එතනදිත් කියන්නේ මේ ඈත තියෙන ග්‍රහ වස්තුන් සක්වලවල් එකතු වෙලා එක තැනකට කේන්ද්‍රගත වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කියනවා ටික පුපුරලා ඈතට විසිරෙනවා කියලා. ස්පන්ද වෙනවා කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා සංවට්ටමාන, සංවට්ට, විවට්ටමාන, විවට්ට. එකතු වෙන ප්‍රමාණය, එකතු වීමේ යුගය, එකතු වෙලා පවතින යුගය, ඒ වගේම විසිරීමේ කාල පරිච්ඡේදය, විසිරලා යන යුගය හැටියට යුග 4කට පරිවර්තනය කරලා තියෙනවා මේ සක්වල. ඒකට නවීන විද්‍යාවෙනුත් හොයාගෙන තියෙනවා මේ සූර්යාගේ එළියෙන් යැපෙන්නා වූ ග්‍රහ වස්තුන් අපි කියනවා සූර්යග්‍රහ මණ්ඩලය කියලා. ඒ සූර්යග්‍රහ මණ්ඩලය හා සම්බන්ධ කොටස අපි සක්වලක් හැටියට සමුල්. මේ වගේ කුඩා ඒකකයන් එකතු වෙලා පුඤ්ජයක්, සක්වල පුඤ්ජයක් එකතු වෙලා තියෙනවා. ඒ පුඤ්ජ ගණනාවක් එකතු වෙලා ද්විතීය පුඤ්ජයක් හදලා තියෙනවා. ඒ වගේම එතනින් එහාගේ තවත් විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තෘතීය පුඤ්ජයක් හදලා තියෙනවා. ඒතකොට මේ සියල්ලම ස්පන්දමාන විශ්වවාදිනුත් කියනවා එකතු වෙලා ඈත් වෙනවා කාලයත් එක්ක කියලා. ඉතින් අපි බැත්තොත් එහෙම සක්වල පිළිබඳව, විශ්වය පිළිබඳව මේ වගේ තත්ත්වයක් විද්‍යාත්මකව යම් මට්ටමකට සාහත වෙලා තියෙනවා. අනික් පැත්තෙන් අග්ගඤ්ඤ සූත්‍රයෙන් ඒ වගේම සප්ත සූත්‍රෝද්ගම සූත්‍රයෙන් ඉදිරියට කතා කරද්දී මේවා බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. හොඳයි. දැන් ඒ පිළිබඳව මෙතුමා මේ විදිහට පැහැදිලි කරනකොට ඊළඟට අපිට නැගෙන ප්‍රශ්නය තමයි මේ බුදුදහම තුළ සත්වයා පිළිබඳව කොයි ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවද කියලා. විශේෂයෙන්ම දැන් මේ ජීව පදාර්ථයන් එක්ක විද්‍යාත්මක පදනම සහ මේ පරමාර්ථ ධර්ම ඇසුරු කොටගෙන බෞද්ධ දර්ශනය තුළ කොහොමද මේ සත්වයා පිළිබඳව සාකච්ඡා කරන්නේ කියලා අපි යම්කිසි පැහැදිලි කිරීමක් කරමු. ඔව්. තාම වැදගත් වෙනවා. දැන් සත්වයා මම මෙතන මමත්වය, මමීකාරය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන තියෙන සක්කාය දිට්ඨිය. මම කියලා කෙනෙක් නෑ, සත්වයක් නැහැ කියලා කියන්නේ. මේ හැදිලා තියෙන්නේ අපි දකින්නේ නැති, අසට පෙනෙන්නේ නැති, නමුත් ප්‍රඥාව වර්ධනය කරලා හඳුනාගෙන වෙන් කළ හැකි පරමාර්ථ ධර්ම කොටසක එකතුවක් කියලා. අපි දන්නවා පරමාර්ථ ධර්ම කියද්දි රූප, චෛතසික, චිත්ත, නිබ්බාන කියලා කොටස් 4කට බෙදනවා කියලා. මෙතන සත්වයා කියලා කියන්නේ රූප, චෛතසික, චිත්ත කියන කොටස් තුනේ. එතකොට අපිට මේ භෞතිකව පෙනෙන සත්වයා, මනුෂ්‍යයා, වෙනත් සතෙක්, තිරිසන් සතෙක් ගත්තොත් ඔහු තුළ තිබෙන්නේ අපිට පෙනෙන නාම හා රූප කොටස් දෙකක්. නාම කියලා කියන්නේ චිත්ත හා චෛතසික දෙක.
රූපය කියලා කියන්නේ අපිට හැට පෙනෙන මේ භෞතික කොටස. අනික් පැත්තෙන් ගත්තොත් ස්කන්ධ පහ. පංචස්කන්ධය කියලා අපි කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. රූපස්කන්ධය අපිට මේ පෙනෙන එක්තරා කොටසක්. විඥානස්කන්ධය කියලා කියන්නේ මෙතන සිතට. වේදනා සංඥා සංකාර කියන තුනට අපි කියනවා විඥාන චෛතසිකයන් කියලා. එතකොට මේ චෛතසික සහ සිත කියන දෙකේ එකතුව තමයි නාම රැටේට අපිට හඳුන්වන්න පුළුවන් අනිත් පැත්තේ රූපස්කන්ධය. එතකොට තව චුට්ටක් එහාට ගිහලා අපි භෞතික විද්‍යාවෙන් එහෙම නැත්නම් විද්‍යාත්මකව, ජෛව විද්‍යාත්මකව, සත්ව විද්‍යාත්මකව සහ උද්භිද විද්‍යාත්මකව අදායරුවොත් එහෙම අපිට පේනවා අපි උද්භිද විද්‍යාත්මක කතා කරද්දී ශාක වලටත් පණ තියනවා කියලා කියනවා. සතුන්ට පණ තියනවා කියලා අපි අනිත් පැත්තෙන් කතා කරනවා. මෙතන ජීවය තියනවා කියලා කියන්නේ ශාක සහ සත්ව දෙකට ඒ දෙක අතර තියෙන සංසන්දනාත්මක සමානකම් ගණනාවක් තියෙන හින්දා. හැබැයි අපි බෞද්ධ දර්ශනය තුළ ශාකයකට පණ තියනවා කියලා කියන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ශාකය තුළ විඥානය හා චෛතසික ධර්මයන් නැහැ. එතන තියෙන රූප ස්කන්ධය විතරයි. අනික් පැත්තෙන් ගත්තාම අපි කතා කරන නූතන විද්‍යාවේදී අපි කතා කරන්නේ මේ තුළ ප්‍රජනනයක් තියෙනවා. සතුන්ගේ සහ ශාක දෙකම තමන්ගේ ප්‍රජාව බෝ කරනවා. වර්ධනයක් තියෙනවා. පෝෂණයක් තියෙනවා. උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ශෛලය කියන කුඩා ඒකක වලින් දෙකම හැදිලා තියෙනවා. සමහර දියුණු ශාක ගත්තාම සතුන් ගත්තාම උන්ගේ පද්ධතීන් තියෙනවා. සනාල කලාප තියෙනවා. ආහාර ගෙනියන සෛලම් ෆ්ලෝයම් පටක තියෙනවා. අපේ රුධිර පද්ධතිය, ස්නායු පද්ධතිය වගේ දේවල් තියෙනවා. ඒ වගේ ඉඳලා අපි කියන දෙගොල්ලම ජීවිතේ තියනවා කියලා. දැන් මේ ජීවේ තියනවා කියන කොටසත් ඒ වගේම අජීවී කොටස. ගස් හැරුණාම, ශාක හැරුණාම, සතුන් හැරිච්චාම වැලි, වාතය, ජලය, පස වගේ අනිකුත් කොටස් ගත්තාම ඒවත් හැදිලා තියෙන්නේ මේ පොළොවේ ප්‍රධාන මූලද්‍රව්‍ය 108ක ඊට වැඩි සංඛ්‍යාවකින්. ඒක තමයි අපි රසායන විද්‍යාවේදී කියන්නේ ප්‍රධාන මූලද්‍රව්‍යයන්ගෙන් මේ ජීවින් සහ අජීවින් දෙකම හැදිලා තියෙනවා කියලා. එතකොට අපි බෞද්ධ දර්ශනය අනුව ගත්තාම රූප කලාපය ඇතුළේ තියෙන රූපස්කන්ධ කොටස් 28කින්. අපි අනික් පැත්තෙන් විද්‍යාත්මක ගත්තාම කියනවා පරමාණු කියන කුඩා ඒකකයෙන් හැදිච්ච අණු වලින් අණු එකතු වෙලා හැදිච්ච සංයෝග වලින් සංයෝග වලින් හැදිච්ච පටක වලින් අවයව වලින් ජීවියෙක් නිර්මාණය වෙනවා කියලා. එතකොට මේ දෙක අතර සංසන්දනාත්මක බලද්දී යම් තුලනයක් තියෙනවා කියලා පේනවා. දැන් බුදුජාන් වහන්සේ රූපස්කන්ධය වෙන් කරද්දී රූප කලාප 28කට වෙන් කරනවා. ඒ කියන්නේ මහා බුදු රූපයන් හතර පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට ඊළඟ ප්‍රසාද රූප පහක් ඒ වගේම විෂය රූප හතරක් එක්ක ප්‍රධාන කොටස් 28කට වෙන් කරනවා. ඒ 28න් අජීව කලාපය ගත්තාම අජීව කලාපෙත් කියනවා අර මහා බුදු රූප හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි ඒ වගේම වර්ණ ශබ්ද ගන්ධ රස කියන හතරත් එකතු වෙච්චාම සුද්දාෂ්ටකය කියලා. ඒ සුද්දාෂ්ටකයෙන් නිර්මාණය වෙනවා කියලා. එතකොට අපිට කියන්න පුළුවන් අනිත් පැත්තෙන් පරමාණු කියන තාම කුඩා තනුන් ඒකකය මේක අන්වීක්ෂයකින් කොහෙන්වත් දැක්කේ නැහැ. මේක උපකල්පනයක්. හැබැයි සනාථ වෙලා තිනවා යම් සාක්ෂි වලින් රසායනික පරීක්ෂණ වලින් මේ පරමාණු තුළ මේ කියන ලක්ෂණයන් සමාන වෙච්ච ලක්ෂණයන් තියෙනවා කියලා. එතකොට මේ කියන කුඩා තනුන් මේකකය අනිත් පැත්තෙන් අපි කතා කරන බෞද්ධ දර්ශනයේදී පෙන්වන පරමාර්ථ ධර්ම වල රූප කලාපයන්ට සමානයි කියලා යම් මට්ටමකට අපිට සලකන්න පුළුවන්. මේ දෙක තමයි තුලනාත්මක ඉස්සරහට එන්නේ. එක පැත්තකින් ජීවි අජීවීන්ව මූලද්‍රව්‍ය වලින් හැදෙනවා. මූලද්‍රව්‍ය වලින් ඇතිලා ජීවියා බවට පත් වෙනවා ක්‍රමිකව. මේ පැත්තෙන් අපි කතා කරනවා නාම සහ රූප කියන ස්කන්ධ කොටස් දෙකෙන් නාමස්කන්ධයේ චිත්ත හා චෛතසිකයන් හැටියට රූපස්කන්ධයෙන් ඊට කුඩා තනුන් එක්කුණ හැදිලා ජීවය නිර්මාණය වෙනවා කියන එක කතා කරන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ දේවල් අහගෙන ඉන්නකොට අපිට දැනෙන දෙයක් තමයි ඇත්තටම මේ නූතන විද්‍යාවට වඩා කොයිතරම් ඉදිරියෙන් බුදුදහම තියෙනවද කියලා නේද? මොකද දැන් සමහර වෙලාවට නූතන විද්‍යාඥයින් හොයාගෙන නව සොයාගැනීම් ගොඩක් දේවල් බුදුදහම තුළ භාග්‍යවතුන් වහන්සේ දැනට කල්ප ගණනාවකට පෙර දේශනා කරපු දේවල්. ඉතින් ඒ දේවල් එක්ක අපිට කියන්න තියෙන දේ තමයි බුදුදහම කියන්නේ නූතන විද්‍යාවටත් ඉදිරියෙන් තියෙන දර්ශනයක් බව. ඉතින් ඒ නිසාවෙන් තමයි අපි මේ දේවල් පිළිබඳව කතා බහ කරන්නේ විශේෂයෙන්ම දැන් දහම පිළිබඳව අපි ඉගෙනගෙන තිබුණා ටිකක් ගැඹුරු අධ්‍යයනයක් බොහෝ දෙනෙක් තුල නොමැතිකම නිසාවෙන් මේ පිළිබඳව අපිට දැනුම අඩුයි. ඉතින් ඒ නිසා තමයි අපි
අද දවසේ මේ බුද්ධ ධර්ම තුළ තියෙන මේ අපි නොදන්න පැතිකඩ පිළිබඳව තෙන්නකොන් මහත්මයාත් සමගින් සාකච්ඡා කරන්න හිතුවේ. ඔබෙන් මම ඊළඟට මේ වගේ දෙයක් අහන්නම්. දැන් මේ මානව දයාවෙන් පිරුණු සමාජයක් තමයි හැම විටකම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මානව දයාවෙන් පිරුණු සමාජයක් ගොඩනගන්න. ඉතින් ඒ වගේ සමාජයක් ගොඩනගනකොට මිනිසා කියන මේ කිනාව තැනීම පිළිබඳව බුදු දහම තුළ කොහොමද විග්‍රහ කරන්නේ? ඔව් ඇත්තටම දැන් ඔබ කතා කරපු ආකාරයට මේ නූතන විද්‍යාවයි බෞද්ධ දර්ශනය අතර ආසයි පොළොයි වගේ ඇත්තටම. බුදුරජාණන් වහන්සේ ලෝකේ සත්‍ය තමන්ගේ නුවණින් දැක්කා. දැකලා ඒ සත්‍ය ලෝකෙට දේශනා කළා. ඒකට එතන සත්‍ය කියලා දෙකක් නැහැ. පවතින එකයි. අපිට පවතින දේ හරිනම් ඒක තමයි සත්‍ය. එය තමන්ගේ නුවණින් දැකලා ඥාණයෙන් දැකලා දේශනා කරපු නිසා අපි කියනවා ඒක සම්මා සම්බුද්ධයි කියලා. අනිත් පැත්තෙන් විද්‍යාව කරන්නේ උපකල්පනයක් ඉඳගෙන ඒ උපකල්පනයේ මත ඉඳගෙන සනාථ කරන්න ගන්න උත්සාහයක්. එතකොට මේක අපිට පරිකල්පනයක් මත යන එකක් නැත්නම් අපිට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරගත්තු තත්ත්වයක් නෙමේ විද්‍යාවෙන් එන්නේ. ඒ නිසා බොහෝ විට අපි ඉන්නේ විද්‍යාව ඉන්නේ ඊට ගොඩක් පිටපසින් කියලායි මම හිතන්නේ. කෙසේ වෙතත් විද්‍යාවෙන් සනාථ වෙන ඇතම් කරුණුත් එක්ක බුද්ධ දර්ශනය වර්ණවත් වෙනවා ආලෝකවත් වෙනවා ඒක සනාථ වෙන බව තහවුරු වෙනවා. එතකොට ඔබ කතා කරපු ආකාරයට දැන් මිනිසා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා බෞද්ධ දර්ශනයෙන් දෙන්න පුළුවන් ආදර්ශය කුමක්ද? එහෙන් ගන්න පුළුවන් වැදගත්කම මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ලෝකයට සත්වයා දුකෙන් එතර කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගය කියලා දෙන්න. ඒ සඳහා අවශ්‍ය කරන ධර්මයේ දේශනා කරන්න. දුක ඇතිවීමේ හේතුව දුකින් නැති කිරීම දුක් නැති කිරීමේ මාර්ගය. ඒතකොට දුක නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරක් අපි ගත්තොත් එහෙම අපි කියනවා බුදු දර්ශනය පිළිපදිනකොට බුදුදහම තුල ජීවත් වෙන කෙනෙකුට අපි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවත් වෙන්න කියලා. ඒතකොට යහපත් මිනිසෙක් ගොඩනගීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි කාරණය පංචශීලය රකින්න කියන එක. අනික් පැත්තෙන් අපි ගත්තොත් එහෙම ලෞකික තත්වයෙන් ඉස්සරහට ගිහිල්ලා ලෝකෝත්තර තත්වයේ ගමන් කරන මිනිස්සෙකුට ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න කියලා කියනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර හා ලෞකික වශයෙන් දෙකට තියෙනවා. එතකොට එතනදීම අපිට යහපත් මිනිස්සෙක් බිහි වෙනවා. යහපත් මිනිස්සෙක් බිහි වෙනවා කියන්නේ සමාජයේ යහපත් වෙනවා කියන එක. ඔබ දන්නවා එක දරුවෙකුට දුන්නා ලෝක සිතීමක් කුඩා කොටස් වලට ඉරලා තාත්තගෙන මේක පුතේ හරියට අලවලා දෙන්න කියලා. ඉතින් මේ දරුවා ලෝක සිතීම දන්නේ නැහැ. ලෝකය ගැන දන්නේ නැහැ. ලෝකය දැකලා නැහැ. එයා try කර උත්සාහ කරා නමුත් හදන්න බෑ. එක වෙලාවක උහුට දැනුණා ඒ කඩදාසිය අනික් පැත්තේ එයාට හුරු පුරුදු රූපයක් තියෙනවා. එකතු කරලා බලපුවා මනුෂ්‍ය රූපයක්. එයා මනුෂ්‍ය රූපය දන්නවා. එයා මනුෂ්‍ය රූපය හැදුවා. මනුෂ්‍ය රූපය අලවලා අනික් පැත්ත හරවනකොට ලෝක රූපය හැදිලා තියෙනවා. ඉතින් මනුෂ්‍යයා හැදෙනවා නම් ලෝකය ඉබේම නිර්මාණය වෙනවා යහපත් ආකාරයට. මේ තමයි යථාර්ථය. මේ තමයි ඇත්ත తත්වය. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා ඒ කොටස් තුනකට වෙන් කරා සීල සමාධි ප්‍රඥා හැටියට. සීලයක පිහිටන්න ඒ කියන්නේ කය වචනේ දෙක සංවර කරගන්න. කය වචනේ සංවර කරගෙන එන්න සමාධිගත වෙන්න. සමාධිය කියන්නේ හිතේ. සිතේ දියුණුව. ප්‍රඥාව අවදි කරන්න. ප්‍රඥාව කියලා කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය. අපි නුවණ ගැන නිර්වාණය අවබෝධ කරගන්න නම් ප්‍රඥාව දෙන්න ඕනේ. එතකොට ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන පුද්ගලයා එක්තරා විදිහකට ලෝකෝත්තර ගමන් මාර්ගයේ ගමන් කරන අතරම අනික් පැත්තෙන් සමාජ ශෝධනයට ලක් කරන යහපත් පුරවැසියෙක් බවට පත් වෙනවා. ඒ කොහොමද? අපි ගත්තොත් ආජීවශ්ටමක සීලය ඒ රකින්න මේ සීලය සම්පූර්ණයෙන්ම රකින්න. සීල කොටස කෙලින්ම රකින්න. ආජීවශ්ටමක සීලය කියලා කියන්නේ එක්තරා විදිහකට ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ නමුත් ඊට පෙර ආතෝ මේ සමාජයේ තිබිච්ච බුද්ධ පෙර ආතෝ තිබිච්ච සීලයක්. එතකොට බුදුරජාණන් වහන්සේ තිසරණ සරණ ගිය උපාසකෙක් බවට පත් වෙච්ච පංචශීල රැකෙන පුද්ගලයා තව චුට්ටක් ඉස්සරහට ඉඳලා අටතිල් රැක්කනම් ඔව් ආරෂ්ඨාංග මාර්ගයේ සීල ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම රැකලා ඉවරයි. උඩ තියෙන ඊළඟට සමාධිය වඩන්න ඉතින් එහාට ප්‍රඥාවට අර ගන්න. දැන් මොකක්ද සීලේ හැටියට බලන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ තුන ගත්තාම අපිට සීල කොටස සම්පූර්ණ වෙනවා. මොකද්ද සම්මා වාචා කියලා කියන්නේ?
යහපත් වචන කියලා කියන්නේ මොකද්ද? පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාව එක මුසාවාදා කියන කොටස අතාරින්න කියන එක. බොරු කියන්න එපා, පිසුණු වචන කියන්න එපා, පරුස වචන කියන්න එපා, සම්ප්‍රප්පලාව දරන්න යන්න එපා. මේ වැදගත් වෙන්නේ නැත. එහෙම වුණොත් ඔහුගේ මොකද වෙන්නේ? වචනය සංවරවන්නේ. ඒ කියන්නේ යහපත් වචනයක් සම්මා වාචා කියන කොටස සම්පූර්ණ වෙලා. අනික් පැත්තෙන් කියනවා සම්මා කම්මන්ත. ඒ කියන්නේ මොකද්ද? පාණාතිපාතා, පණ ඇති සතුන් මරන්න එපා. අදින්නා දාන. අනුන්ගේ දේ හොරහිතින් ගන්න එපා. කාමයේ වර්ධව හැසිරෙන්න එපා. මේ තුන සම්පූර්ණ කරනවා නම්, ආරක්ෂා කරනවා නම් ඔහුගෙන් සම්මා කම්මන්තේ තියෙනවා. සම්මා ආජීවය කියලා කියන්නේ මිත්‍යා ආජීවයෙන් වෙන් වෙන්න. මිත්‍යා ඇදහිීමෙන් අයින් වෙන්න කියන එක. එතකොට මේ කාරණා තුනම අයින් වෙනකොට ඔහු තුලින් සීලය සම්පූර්ණ වෙලා තියෙනවා. මොකද්ද සමාධිය කියලා කියන්නේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ප්‍රඥාව කියලා කිව්වේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය. එතකොට ලෝකෝත්තර වශයෙන් මේ වර්ධනය කරන පුද්ගලයාගෙන් ලෞකික වශයෙන් සමාජයේ ජීවත් වෙන පෘථග්ජනෙක්, ඒ පෘථග්ජනයා තුළින් යහපත් සමාජයේ යහපත් පුරවැසියෙක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන පුද්ගලයාගෙන් යහපත් සමාජයක් වෙනවා. ඕගෙන් සමාජයට හිරිහැරයක්, කරදරයක්, බාධකයක් නොවන්නාseම ඔහු සමාජයට යහපත් පුරවැසියෙක්, වැඩදායී පුරවැසියෙක් සහ යමක් කරන්නව ධනාත්මක චින්තකයෙක් බවට පත් වෙනවා. අනික් පැත්තෙන් එවැනි පුද්ගලයන්ගෙන් ඇති වෙන සමාජය යහපත් සමාජයක් බවට පත් වෙලා ලෝකයක් යහපත් වෙනවා. එතකොට අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. අලුතෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. අපි ලාංකිකයෝ, බෞද්ධයෝ, බහුතර දෙනා ශ්‍රී ලංකාවේ ඉන්න බෞද්ධයෝ. එහෙමනම් අපි බෞද්ධයන් හැටියට තිසරණ සහිත උපාසකයන් බවට පත් වෙලා ඉන්නවා නම්, අඩුමතරමේ පන්සිල් පද රකින්නවා නම්, පන්සිල් පද පහ රකින්නවා නම් සමාජය තුළ ශෝධනයක් වෙලා තියෙනවා. ඉන් ඔබට ගිහිල්ලා ආරෂ්ඨායක මාර්ගය දෙනවා නම් ඔහු සමාජයට යහපත් පුරවැසියෙක් වෙනවා. තව එහාට අපි කතා කළොත් බොහෝ දේවල් තියෙන අපිට ගන්න. දැන් මහා මංගල සූත්‍රය ගත්තොත් එහෙනම් මංගල කරුණු ගණනාවක් කතා කරනවා. පරාභව සූත්‍රය ගත්තොත් එහෙනම් පිරීමට ලක්වන්නා කරුණු කතා කරනවා. ඒ වගේම දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්න කියලා කතා කරනවා. මේ ආකාරයෙන් බුද්ධ දේශනාව තුළ සූත්‍ර පිටකයේ බොහෝ දේවල් එකතු කර ගන්න තියෙනවා. යහපත් වූ පුද්ගලයෙක් සහ සමාජයක් ගොඩනැගීම සඳහා කාරණාවට. මෙය වෙලාව නෙමෙයි ඒ හා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ නිසා මම හිතනවා යහපත් පුද්ගලයෙක් ගොඩනැගීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණක් කතා කළොත්, ආජීව අෂ්ටමක සීලය හා පංචශීලය පමණක් කතා කළොත් ප්‍රමාණවත්. ඔහු එතන හිටියොත් ඔහු යහපත් පුරවැසියෙක් වෙනවා. යහපත් සමාජයකට පුද්ගලයෙක් දායකත්වය ලබා දෙනවා. යහපත් සමාජයක් බිහි කිරීම සඳහා ඔහුගේ දායකත්වය ලබා දෙනවා. හොඳයි. ඉතින් යහපත් සමාජයක් ගොඩනගන්න බුද්ධ දර්ශනයෙන් මොන වගේ ඉගැන්වීමක්ද සිද්ධ කළා තියෙන කියලා තමයි පැහැදිලි කළේ එතුමන්. ඉතින් අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ මේ බෞද්ධ දර්ශනය කොහොමද එක් එක් කාරණාවන් තුළදී අපි යොදා ගන්න කියලා මුලින්ම අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම මේ නූතන විද්‍යාවත් එක්ක කොහොමද බෞද්ධ දර්ශනය සම්බන්ධ වෙන්නේ කියලා. එහිදී තෙන්නකොන් මහත්මයා පැහැදිලි කළා නූතන විද්‍යාවට වඩා බෞද්ධ දර්ශනය කියන්නේ බොහොමයක් ඉදිරියෙන් තියෙන විෂයක් කියලා. ඒත් එක්කම අපි දැන් කතා කරපු දේත් එක්ක මේ මානව දයාවෙන් පිරුණු සමාජයක් ගොඩනැගීමත් එක්ක ඊළඟට අපිට කතා බහ කරන්න අවශ්‍ය මාතෘකාවක් තමයි විශේෂයෙන්ම මේ ආයතනයක සංවර්ධනය කියන කාරණාව. ඉතින් මේ දේවල් වලට බුදුදහම තුලින් අපිට ගත යුතු බොහොමයක් දේවල් තියෙනවා. දැන් මේ ආයතනයක සංවර්ධනය එහෙමත් නැත්නම් ඵලදායී සේවාවක් සැපයීම කෙරෙහි මානව සම්පත කියන්නේ බොහොම ලොකු රාජකාරියක් කරන පිරිසක්. ඇත්තනම මානව සම්පත නැත්නම් මේ කිසි දෙයක් මෙතරම් සංවර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ මානව සම්පත් කළමනාකරණය කියන විෂය අද වෙනකොට හරිම මේ ජනප්‍රිය විෂයක් නේද? මානව සම්පත් කළමනාකරණය කියන දෙයට ඕමයක් ආයතන තියෙනවා, පාඨමාලාවන් තියෙනවා. හැබැයි මේ කොයිතරම් දේවල් තිබුණත් බුදුදහම තුළ මේ සම්බන්ධයෙන් විශාල ඉගැන්වීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තෙන්නකොන් මහත්මයා අපි ඊළඟට කතා කරමු මේ ආයතනවල සංවර්ධනයට මානව සම්පත් කළමනාකරණය කියන දේ කොහොමද බලපාන්නේ කියලා. අතිශයින්ම වැදගත් වෙච්ච මාතෘකාවක් මම හිතන්නේ අපි මේ පුංචි ලංකාවේ රාජ්‍ය නෝනායතන ගණනාවක සේවාවන් මේ රටේ සමාජයේ ජනතාවට ලබා දෙනවා. මේ සේවාවන් ඒ වගේම ඉන් කරන වූ කාර්යභාරයන් වඩාත් ඵලදායී විදියට යහපත් විදියට මනා පිරිසකස්මකින් ලබා දීමේදී සම්පත් කළමනාකරණය, එතනදී විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරණය අතිශයින්ම වැදගත් කාර්යභාරයක්. මම නැවතත් පුංචි කාරණයකට එකතු වෙනවා. දැන් අපිට මුලින්ම මම කතා කරපු විදිහටම සත්‍ය පිළිබඳව හඳුනා ගැනීමේදී අපිට පුළුවන් තර්ක කරලා බුද්ධියෙන් යම් කිසි විදියකට
සත්‍ය හඳුනගන්න උත්සාහ දරන්න. මම ඒකට උදාහරණයක් කියලා කිව්වොත් දැන් ඇස් පේන්නේ නැති කෙනෙකුට වර්ණය පෙන්වන්න උත්සාහ දරනවා රෝස පාට කියලා. හැබැයි අපිට පුළුවන් තර්ක කර බුද්ධිමය වශයෙන් උට පෙන්වන්න උත්සාහ කරන්න. නමුත් මම දකින්නේ නැහැ ඌට නිවැරදි විදියට රෝස පාට, රතු පාට, නිල් පාට වර්ණය කියන එක ඇස් පෙන්ෙන්නේ නැත්නම් හඳුනගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි ඉන්ද්‍රිය ගෝචර වෙච්ච, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙච්ච කාරණයකින් සත්‍යයක් හඳුනගන්න පුළුවන්. ඒ කියන්නේ ඇස් දෙක අරලා බැලුවොත් ඔහුට පේනවා මෙතන රතු පාට තියෙනවා, මෙතන නිල් පාට තියෙනවා. ඒක ඔහුට ඇස් පෙනෙනවා නම් අතිශය නිවැරදි විදියට හඳුනගන්න පුළුවන්. ඒතකොට එතන සත්‍ය තියෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙච්ච නිසා තමයි දැක්කේ. දැන් අපි දකිනවා අධිකරණ පද්ධතිය තුළ නෛතික කාර්යභාරයෙන් ඉෂ්ට කරන නීතිඥ මහතුරු තර්ක කරනවා. සමහර වෙලාවට තර්කය තුළින් නිවැරදි දිනමේ දිනන්නේ. සමහර වෙලාවට වැරදි දේ ජයග්‍රහණය කරන්න පුළුවන් ඔහුගේ දක්ෂතාවය මත. එතකොට තර්කය තුළ තියෙන්නේ නිවැරදි දේද හඳුනගන්නේ නොයසේ නම් නිවැරදි නොවන දේද සත්‍ය හැටියට හඳුනගන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අර බුද්ධ කාලන ಭಾರತයේ පෙර අපරදිගත් මේ මානව සම්පත් හඳුනා ගැනීමේදී ඒ වගේම අර පාරභෞතික තත්ත්වයන් හඳුනා ගැනීමේදී ඔවුන්ගේ බුද්ධිමය තත්ත්වයන් තුළින් ඉහළට ගෙනිච්ච උත්තර තමයි බොහෝ වෙලාවට හඳුනාගත්තේ. මේ උත්තර හඳුනාගත්ත උත්තර නිවැරදි කියලා අපිට හිතන්න අමාරුයි. අනික් පැත්තෙන් ගත්තොත් මේ උත්තරයට එහායින් ගිය ඉන්ද්‍රිය ගෝචර වෙච්ච උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒකට අපි අනුභූතිවාදීන් කියලා කියන්නේ. අනුභූතිවාදී උත්තරයක් හොයාගන්න පුළුවන් නම් ඒක බොහෝ වෙලාවට නිවැරදි වෙනවා. දැන් මේ தත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් දැක අවබෝධ කරගත්තු ඥානයකින් ලෝකේ සත්‍ය දේශනා කළේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධිගෝචරම නෙවෙයි අනුභූතිවාදී විදියට එහෙම නැත්නම් තමන්ගේ ප්‍රඥාවෙන් දැක අවබෝධ කරගත්තු ලෝක සත්‍යයක් තමයි ලෝකයට දේශනා කරේ. එතකොට අනුභූතිවාදී විදියට ඉන්ද්‍රිය ගෝචර වෙච්ච ප්‍රඥාවෙන් හඳුනාගත්තු දැනුමකින් දේශනා කරපු නිසා අපිට සත්‍ය හැටියට දැක්කා. දැකපු දේ සත්‍ය හැටියට දේශනා කරා. ඒ තමයි පවතින්නේ. පවතින දේ වෙනස් නොකළ හැකි. වෙනස් නොවන නිසාය සත්‍යයක් සිය හැකි. එතකොට මේ தත්වයත් එක්ක අපි ආයතනයක කළමනාකරණය, ආයතනයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳව කතා කරද්දී අතිශයින් වැදගත් වෙන කාරණා ගණනාවක් අපිට යොදා ගන්න පුළුවන්, ආදේශ කර ගන්න පුළුවන් බුදු දර්ශනයත් එක්ක. මම එකක් ගත්තොත් එහෙම දැන් මෙතන ඉන්නේ මිනිස්සුયો. විශේෂ සම්පත් ගණනාවක් තියෙනවා. ඒ සම්පත් අතර විශේෂයෙන් ගත්තොත් අපි නව කළමනාකරණයේදී කියන M7 කියලා. නැත්නම් M අකුරෙන් පටන් ගන්න 7ක් හෝ 9ක් තියෙනවා සම්පත් හැටියට. man, material, money, method, machineries හැටියට. එතකොට එතන එකක් තමයි men කියන්නේ නැත්නම් මිනිස්සයා, මානව සම්පත. එතකොට මානව සම්පත නිවැරදි විදිහට කළමනාකරණය වූයේ නැත්නම් ඒ ආයතනෙන් අපිට නිවැරදි ඵලයක් ලබා ගන්න බෑ. මේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ එක්තරා විදියකින් අර පුද්ගලයෙකුට වර්ධනය කරගත යුතු ගුණාංගයන් ගණනාවක් බුදුරජාන් වහන්සේ දේශනා කළේ විවිධ සූත්‍ර පිටකයන් වලින් සත්‍යයන් වලින් අරගෙන. එතකොට මේ තත්ත්වයන් වලින් අපි කීපයක් විතරක් අරගත්තොත් වර්ධනය කරගත යුතු ගුණාංගයන් පිළිබඳව ගත්තොත් ඔහුගේ හිත තමයි අංක 1කට හැටියට මම ගන්නෙ. හිත හා සම්බන්ධ වෙන ඔහුගේ ආකල්පය. ඒත් එක්ක සම්බන්ධ වෙන ඔහුගේ චින්තන රටාව. ඒත් එක්ක සම්බන්ධ වෙන ඔහුගේ චින්තන රටාවෙන් එන ක්‍රියාකාරීත්වය. එතකොට යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ චින්තන රටාවෙන් ඔහු ඉන්නේ ඍණාත්මකව නම් ඔහුගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ධනාත්මක ප්‍රතිඵලයක්. ඒතර බුදුරජාණන් වහන්සේ නව විද්‍යාත්මක ක්‍රමවේදයන් තුළ පටකරෙන් අපි අඳුනාගත්තු ක්‍රමය තමයි ධනාත්මක චින්තනය කියන එක. ධනාත්මක චින්තනය කියන එක අනික් පැත්තෙන් අපි කතා කරොත් එහෙම බුදු දර්ශනය අනුව වෙනත් විදිහකට කතා කරලා තියෙනවා. අපි හැබැයි කතා කරනවා අපිට ආදේශ කරගන්නවා පුද්ගලයාගේ ආකල්පය ධනාත්මක කළ යුතුයි, ඍණාත්මක ආකල්පයෙන් ඈත් විය යුතුයි කියලා. ඒ කතාව ඇත්ත. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සිත පිරිසුදු කරගන්න, සිත දියුණු කරන්න කියලා. සියලු බුදුරයන්ගේ දේශනාව තුලත් කියනවා සබ්බ පාපස්සාකරණං කුසලස්සෝක සම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියලා. එතන සිත පිරිසුදු කරගන්න කියලා. සිත පිරිසුදු කරගන්න කියලා කියන්නේ මොකද්ද? මෙතන අපි කතා කරන ආකල්පය ධනාත්මක කරගන්න කියන එක ආයතනයක් හැටියට. එතකොට මොකක්ද අපි සඳහා කළ යුත්තේ? මොකක්ද අපෙන් විය යුත්තේ? පුද්ගලයාගේ දැනුම ඒ වගේම ඔහුගේ කුසලතාවය මේ දෙක වෙනස් වෙන්න ඕන. ඔහුට යහපත් දැනුමක් ලබා දිය යුතුයි. ඒ දැනුමත් එක්ක ඔහුගේ කුසලතාවය වෙනස් විය යුතුයි. ඒ තුළින් ඔහුගේ ආකල්පය වෙනස් වෙනවා. ඒ ආකල්පය වෙනස් වුණොත් ඔහු තමන්ගේ
චර්යා රටාව වෙනස් කරගන්නවා. චර්යා රටාව වෙනස් කර ගැනීම තුළින් අපිට යහපත් වූ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. එවැනි පුද්ගලයන් ඉන්නා වූ ආයතනයක් තුළින් යහපත් වූ සේවාවක්, යහපත් වූ ඵලයක් සමාජයට ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනදී අතිශයින්ම වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. එක වෙනස, change. දැන් අපි මීට අවුරුදු 100කට විතර කලින් අතීතයේ බැලුවොත් එහෙම ඒ අතීතයේ ඉන්න පුද්ගලයෝ සහ ආයතන නෙමෙයි දැන් තියෙන්නේ. බොහෝ දේවල් වලින් අපි වෙනස් වෙලා තියෙනවා. පුද්ගලයාගේ සිතින් පැතුම් වලින්, වචන මාලාවෙන්, රටාවෙන්, ඇඳුම් පැළඳුම් වලින්, තාක්ෂණයෙන්, ගොඩනැගිලි වලින්, වාහන වලින් අපි ගොඩක් වෙනස් වෙලා තියෙනවා. එහෙම වෙලා තින්නේ වෙනස් වීමට භාජනය වෙච්ච නිසා. අපි කියනවා වෙනස කියන தത്വයට අපි මුහුණ දිය යුතුයි, වෙනස් විය යුතුයි කියලා. ඒකට එහෙම නොහැකි වෙච්ච අය ඒ තලය ක්ෂීණ වෙලා නැති වෙලා කියලා තියෙනවා. මම දැක්ක අතිශයින්ම අමාරුම කාර්යය තමයි පුද්ගලයාට වෙනස් වීම කියන එක. වෙනස් වීමට අතිශයින්ම අකමැති බොහෝ දෙනා මම දොබද ඇතුළු. හේතුව ඒ තාසිරින්ද. හැබැයි මේක පරිණාමයේදී කියනවා චාල්ස් ඩාවින් වෙනසට භාජනය වෙලා උචිත පුද්ගලයා සමාජයේ ඒ තරංගයට මුහුණ දීලා ජයග්‍රහණය කරා. එයා ඉතුරු වුණා සමාජයේ අනිත් අය නෂ්ට වෙලා නැති වෙලා ගියා කියලා. උචිතෝන්නතිය කියලා අපි කිව්වා. එතකොට අනික් පැත්තෙන් යහපත් වූ සමාජයකත් යහපත් පුද්ගලයා ඉතුරු වෙනවා, අනිත් අය වෙලා යනවා. එතකොට අපි මේ විශ්වයේ ස්ථල 31 ගමන් කරන සත්වය දිහා බලද්දිත් යහපත් දේ කරන්නා වූ, කුසලමය දේ කරන්නා වූ, පින් කරන්නා වූ සත්වයන් කාමාවචර ලෝකයේ මිනිස්යෙන් දිව්‍යතල වල ඇවිදීවි අනිත් ඇයි ශීන වෙලා පහළට යාවි. ඒ කියන්නේ සතර අපායගත වෙනවා කියලා. ඒක බුදුරජාණන් දේශනා කරලා තියෙන එක සනාථ වෙලා තියෙන සත්‍යයක්. ඒකට අපි ආයතනයක් ගත්තොත් මේ ආයතනෙත් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනසට මුහුණ දෙන්න පුළුවන් පුද්ගලයා ආයතනය තුළ යමක් කරනවා කියලා. අපිට කාලීනව අපේ ගැටලුවකට එකම උත්තරේ නම් තියෙන්නේ. නැත්නම් අපිට උත්තරේ ලැබිලා නැත්නම් අපිට පේන අපි වෙනස් වෙලා නැහැ කියලා. අපි ගිය අවුරුද්දෙත් මේ කියන දවසේ මගේ ආර්ථිකය මට දරා ගන්න බැරි විදිහට අයහපත් නම් ඊට කලින් අවුරුද්දෙත් මගේ ආර්ථිකය මගේ මාසික යැපීමට ප්‍රමාණවත් වන්නේ නැත්නම් ඊට කලින් අවුරුද්දෙත් එහෙමනම් අදත් එහෙමනම් ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් ලැබිලා නැහැ. ඒ කියන්නේ අපි ඒ නිවැරදිව කල්පනා කරන ගැනීම සඳහා වෙනස් ක්‍රමයේදයක් අපි භාවිතා කරලා නැහැ. එතකොට එහෙම වෙලා නැහැ කියලා කියන්නේ අපි වෙනසට භාජනය වෙලා නැහැ. වෙනසක් කළොත් ඒක කරගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට අපේ දෛනික ආදායම තව රුපියල් 50කින් වැඩි කරගත්තොත් අපේ ආදායමේ මාසික ආදායමක් එකතු වෙනවා. ඒ එකතු වීම එක්තරා විදිහකට අපිට කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා ඉහළ තත්ත්වයක. අනිත් පැත්තෙන් වියදමම කරගන්න පුළුවන් නම් එයත් අපි බලාපොරොත්තු වෙච්ච ආදායම් හා වියදම් අතර කළමනාකරණයේ තත්ත්වයක්. ඒතොර මේ වගේ වෙනසකට අපි වාජනය වුණේ නැත්නම් ඔහු ශීන වෙලා යනවා. ඒ ආයතනයක් ශීන වෙලා යනවා. එවැනි ආයතන, එවැනි පුද්ගලයන් අපිට දකින්න ලැබෙන්නේ යට මට්ටමක නොයසේනම් ඵලදායීත්වයෙන් යට මට්ටමක. ඒ වගේම තමයි තවත් දෙයක් අපි කතා කරොත් පුද්ගල සංවර්ධනයේදී ඔහුගේ තියෙන කාලය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම කියන කාරණේ. කාලය කියන එකට අපි කියනවා දැන් මංක සම්පත් අපිට 7ක් විතර තියෙනවා. මානව සම්පත එකක්. අනිත් පැත්තෙන් කාලය. දැන් අනික් හැම දෙයකටම අපිට මිලක් දෙන්න පුළුවන්. කාලයට මිලක් දෙන්න බෑ. ඒක මිල කරන්නේ නැහැ. කාලය ගියොත් ගියාම ආයෙ අපිට ගන්න බෑ. ඒ නිසා අපි ඒක කළමනාකරණය කරගත යුතුයි. අනික් හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ. දැන් හෙන්රි පෝර්ඩ් 1903 පෝර්ඩ් කියන ආයතනය නිර්මාණය කරනවා. ඔහුට පුළුවන් වෙනවා පළවෙනි වාහනේ හදන්න, ෆෝර්ඩ් වාහනේ හදන්න. ඔහු ඒ වාහනේ හදලා ඇමරිකාවේ දුවනකොට ඔහුට ඇති වෙනවා දෙවෙනි වාහනේ හදන්න ඕන කියලා. ඔහු දෙවෙනි වාහනේ හදන්න ගන්නකොට ඔහුට ගත වෙනවා සැලකිය යුතු කාල පරිච්ඡේදයක් අවුරුදු 3ක විතර කාල පරිච්ඡේදයක්, අවුරුද්දක විතර කාල පරිච්ඡේදයක් පළවෙනි වාහනේ හදලා දෙවෙනි වාහනේ හදන්න. එතකොට දෙවෙනි වාහනේ හදන්න ඔහුට අවුරුද්දක් ගත වුණා නම් ඔහුට තුන්වෙනි වාහනේ හදන්නත් තව අවුරුද්දක් ගත වෙනවා. හැබැයි හෙන්රි පෝර්ඩ්ට සිහිනයක් ඇති වෙනවා. මොකද්ද? ඇමරිකාවේ ඉන්න සියලුම මිනිස්සුયો පෝර්ඩ් කියන වාහනයකින් යනවා දකින්න ඔහුට හීනයක් ඇති වෙනවා. ඔහුගේ ආයුෂත් එක්ක ඔහුට පුළුවන් ඒ දේ වැඩේ කරන්න අවුරුද්දක් යනවා ඒක වාහනයක් හදන්න. හැබැයි ඔහුට අවුරුදු 50ක් ජීවත් වුණොත් වාහන 50ක් හදන්න පුළුවන් වෙයි. සමස්ත ජනගහනය පෝර්ඩ් වාහනේ යනවා දකින්න බෑ. ඉතින් මෙය ඔහු අනික් පැත්තෙන් හිතුවා නිවැරදි කළමනාකරණයක්, කාල කළමනාකරණයක් අපි කළොත් මේක කරන්න පුළුවන් කියලා. ඔහු එකට කිව්වා ඩිවිෂන් ඔෆ් ලේබර් කියලා, නැත්නම් ශ්‍රම විභාජනය කියලා. අපි කිව්වා, ඔහු කිව්වා අවසන් වශයෙන් තත්පර 3ක් ඇතුළත වාහනයක් නිර්මාණය කරලා එළියට ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක නිෂ්පාදනයක් ඔහු කරා කියලා. එතකොට
මේ තියෙන්නේ වෙනස කාල කළමනාකරණය ඩිවිෂන් ඔෆ් ලේබර් අපි ශ්‍රම විභාජනය කියන එක එතෙන්ට ආදර්ශ කරගත්තු ආකාරය. එතකොට අපි කියන්නේ නෑ මේ දාඩිය හෙලාගෙන දවසේ පැය 24ම ඉඳලා මේකට මහන්සි වෙන්න කියලා. ඊට වඩා වෙනස් ස්ට්‍රැටජියක් තියෙනවා, උපක්‍රමයක් තියෙනවා, අනේ උපක්‍රම යොදව ගන්න කියලා. එතකොට මේ තත්ත්වයන් අපි හඳුනාගත්තොත් එය පුද්ගලයාගේ අභිවෘද්ධිය වගේම ආයතනයේ අභිවෘද්ධියට තියෙනවා. අපි ඒබ්‍රාම් ලින්කන් කියනවා එක්තරා පුද්ගලයෙක් කියනවා මේ රෝසමල් තියෙන පඳුරේ කටු තියෙනවා කියලා. ඉතින් එයා දැකලා තියෙන්නේ කටු විතරයි. තව පුද්ගලයෙක් කියනවා මේ කටු තියෙන තැන ලස්සන රෝසමලක් තියෙනවා කියලා. එතකොට මේ ලස්සන රෝසමල දැක්කා. ඔව්. අනික් පුද්ගලයා දැක්කේ මලයකට විතර කටු ටික. එතකොට අපි කියන්නේ යහපත් නිවැරදි දේ දකින්න, නිවැරදි දැක්කොත් අපිට නිවැරදි විදිහට ක්‍රියාත්මක කරොත් මේක හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා. මෙතන මොකක්ද කියන්නේ? හරි දේ හරි විදියට දැකලා හරි විදියට කටයුතු කරොත් හොඳ උත්තරයක් ගන්න පුළුවන් කියන එක. එතකොට හොඳ ආයතනයක හොඳ ඵලදායීත්වයක් ලබා ගැනීම සඳහා යහපත් දේ යහපත් ආකාරයෙන් යෙදීම කියන කාරණය අතිශයින් වැදගත් වෙනවා. තවත් වැදගත් කොටසකට අපි ආවොත් එහෙම ඔව් මම හිතන්නේ අපි කෙටි විරාමයකට ගියොත් හොඳයි දෙන්නකොන් මහත්මයා. මොකද මේ මානව සම්පත් කළමනාකරණය කියන මාතෘකාව ටිකක් පුළුල් මාතෘකාවක්. තව බොහෝ දේවල් තියෙනවා අපිට ඒ පිළිබඳව කතා බහක් කරන්න. හැබැයි අපි සූදානම් වෙන්නේ ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සූදානම් මේ කතා බහ මෙතන සිට ඉදිරියට ගෙන යන්න. විරාමෙන් අනතුරුව ඔබ ආයමත් එකතු වෙන්න අරුණෝදයෙන් ජයමකට වැඩසටහනත් එක්ක අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මේ කතා බහට හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජයසිරි විජේනාත් එන්නකෝන් මැතිතුමන්. එතුමන් එක්ක අපි විරාමයට යන්න කලින් කතා බහ කරමින් හිටියේ මේ ආයතනයක ඵලදායීතාවය. එහෙම නැත්නම් ආයතනයක් සංවර්ධනය කරන්න මානව සම්පත් කළමනාකරණය කියන දේ කොයිතරම් දුරට වැදගත් වෙනවද කියලා. ඉතින් අපිට ඊළඟට කතා බහ කරන්න තියෙනවා මේ මාතෘකාවේ මේ උපාය මාර්ග සැලසුම් සකස් කිරීම කියන දේ. ඒකත් ආයතනයක වර්ධනය වෙනුවෙන් බොහොම වැදගත් වෙන කාරණාවක්. තැනකොන් මහත්මයා අපි එන කතා බහයි තැන් සිට ඉදිරියට යමු නේද? ඔව්. තාමත් වැදගත් තැනකට එකතු වෙන්නේ ආයතනයක ඵලදායී සේවාව සැලසීමේදී තාමත් වැදගත් වෙන කාරණේ තමයි උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම. අපි මෙතනදී කතා කරන්නේ අපි හරියටම හඳුනා ගන්නා ආයතනයේ කරන්නා වූ කාර්යභාරය. ඒ කාර්යභාරයත් එක්ක ආයතනයෙන් කරන්න ඕන ඉලක්කයන් හඳුනා ගන්න ඕන. ඒ ඉලක්කයනුත් එක්ක අපි උපාය මාර්ගික සැලැස්මකට එකතු වෙන්න ඕන. මෙතන තමයි අපි කතා කරන්නේ ආයතන හොඳ දැක්මක් තිබිය යුතුයි, මෙහෙවරක් තිබිය යුතුයි, ඒ වගේම අභිමතාර්ථ තිබිය යුතුයි, ඒකත් එක්ක ඉලක්ක පිළිටු යුතුයි කියලා. දැන් අපි දැක්කා බොහෝ රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික ආයතන මේ වෙනට මෙහෙවර දැක්මත් එක්ක ආයතන සැලසුම් කරලා ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. සමහර තැන්වලදී අපි දකිනවා සමහර ආයතනවල විෂන් එක එහෙම නැත්නම් මෙහෙවර අපිට ටිකක් අමාරු වෙච්ච එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති තත්ත්වයක් තියෙනවාද කියන එක සැකසහිතව කතා කරලා ඉන්න තැනකට ආවිලා තිබුණා. දැන් විෂන් එකක් කියලා කියන්නේ අපිට ළඟා කරගත හැකි දැක්මක් විය යුතුයි. අපි හඳට යනවා කියන එක කියන්න පුළුවන්. හැබැයි අපිට හඳ දක්වා තරණය කිරීම කියන එක අසීරු දෙයක්, කරන්න බැරි දෙයක් නෙමෙයි, අසීරු දෙයක්. ඒ නිසා අපි දකින්නේ යම් ආයතනයක් තමන්ගේ විෂන් එකම නැත්තම් දැක්ම නිර්මාණය කරද්දී ඒ ආයතනයේ කාර්යභාරයත් එක්ක පවතින සම්පත් එක්ක සම්පත් කළමනාකරණයත් එක්ක ඒ කෙටි කාලය තුළ අවුරුදු 5 නම් 10 නම් අවුරුද්ද නම් ඒ කාලය තුළ ළඟා කරගත හැකි තත්ත්වයක් එක්ක
සංසන්දනාත්මක නිර්මාණය යුතුයි කියලා. එතකොට අපි ඒ දැක්මත් එක්ක අපිට හොඳ මෙහෙවරක් තිබිය යුතුයි. මෙහෙවර කියන්නේ ඒ දැක්ම තරහා ගමන් කිරීමේ හැකියාව. ගමන් කිරීමේ මාර්ගය කියලා කිව්වත් නිවැරදි. අපි කිව්වොත් එහෙම සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම කියන විෂන් එකකින් නැත්තම් දැක්ම අපිට නිර්මාණය වෙන්න පුළුවන්. සංවර්ධිත කියලා කියද්දී අපි කියනවා පැති ගණනාවක් අපිට කතා කරන්න පුළුවන්. ආර්ථික වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, අධ්‍යාපන වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, මේ සියල්ලම යටිතල පාසුම ඔක්කොම එකතු. එතකොට මෙහෙවර ප්‍රකාශය තුළ අපිට එන්න ඕන මේ කියන ශේත්‍රයන් කෙසේ කෙසේ සංවර්ධනය වෙලා අපි අවසානයේ මේ කියන දැක්මට ගමන් කරනවාද කියලා. එතකොට ඒ මෙහෙවර තුළ අපි කියනවා අධ්‍යාපනික, ආධ්‍යාත්මික, සංස්කෘතික, දේශපාලන යටිතල පහසුකම් වල සංවර්ධිත මේ ඉලක්කයන් සම්පූර්ණ කරගත්තු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම. එතකොට මේක තුළ අපිට ඉබේම එනවා අභිමතාර්ථයන් ටික. අභිමතාර්ථයන් කියලා කියන්නේ මොකද්ද? අධ්‍යාපන සංවර්ධනය. අධ්‍යාපනය කෙසේද අපි සංවර්ධනය කරන්නේ? පාසල් අධ්‍යාපනය කෙසේද? ද්විතීක අධ්‍යාපනය කෙසේද? තෘතීක අධ්‍යාපනය කෙසේද? වොකේෂනල් ට්‍රේනින් එක කොහොමද? එතකොට මේවට අපිට ඉලක්කම් සපුරා ගන්න පුළුවන් සකස් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ආධ්‍යාත්මික සංවර්ධනය. ආධ්‍යාත්මික සංවර්ධනය පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන් මිනිස්යන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය කිරීම සඳහා කරන්නා වූ කාර්යභාරයක මොකක්ද? ඒ සඳහා කරන වැඩපිළිවෙල මොකක්ද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතකොට මේ වගේ ඔබ්ජෙක්ටිව්ස් නැත්නම් අභිමතාර්ථ තමයි දෙන්නට එකතු වෙන්නේ. මෙතනදී ඊටාම වැදගත් දේ තමයි අපි පිළිටවන්න ඕන ඉලක්කයන් කොටසක් තියෙනවා. මේ ඉලක්කයන් අපි ළඟා කරගත හැකි හා යුතු ඉලක්කයන් බවට පත් වේ යුතුයි. ඒ වගේම අපි කියනවා එක ස්මාර්ට් වේ යුතුයි කියලා. ස්මාර්ට් කියලා කියන්නේ SMART කියලා කියන්නේ specific, measurable, achievable, realistic and timely. එතකොට අපි කතා කරන්නේ මේ ස්මාර්ට් එකට ගැලපෙන විදිහට අපේ ඉලක්කයන් නිර්මාණය යුතුයි කියලා. සමහර වෙලාවට අපේ ඉලක්කයන් සමහර තැන්වලදී මේ ස්මාර්ට් එකට ගැලපෙන්නේ නැහැ. ඒක ස්පෙસિෆික් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒක මෙෂරබල් නැහැ. මනින්න බෑ. අපි කිව්වොත් එහෙම පෞල් සංවර්ධනය රටේ පෞල් 1000ක ආර්ථිකය සංවර්ධනය කිරීම. සංවර්ධනය කිරීම මැනීමට නම් අපිට තියෙන්න ඕන පාදක කරගන්න පුළුවන් බේස් එකක්. එතකොට අපි කියන්නේ යම් පවුලක ආදායම 2021 වර්ෂය තුළ 21 ජනවාරි 1 සිට 31 දක්වා 12/31 දක්වා වූ කාලය තුළ රුපියල් 1000කින් වර්ධනය කිරීම. 1500කින් වර්ධනය කිරීම. එතකොට අපිට පුළුවන් මනින්න මෙෂරබල් මනින්න පුළුවන් ඔහුගේ ඒ පවුල් ඒකකයේ ජනවාරි 1 වෙනිදා තිබුණේ කීයද ආදායම? දෙසැම්බර් 31 තියෙන්නේ කීයද? 1500කින්ද වැඩි වුණේ 1000කින්ද නැත්නම් 2000කින්ද කියලා මනලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක රියලිස්ටික් යථාර්ථවාදී යුතුයි. සමහරලාට අපි කියනවා ඒ ව්‍යාපෘතියක් ලබා දෙන ව්‍යාපෘතියට ක්‍රියාත්මක කරන්න බෑ. බැරි නම් එතනදී ඒක යථාර්ථවාදී වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගමේ ඒ පවුල් එකකට ගැලපෙන්නා වූ ව්‍යාපෘතියක් සමහරලාට තාම පුංචි එකක් වෙන්න පුළුවන්. වැටකොළු පාත්තියක් හදලා වැටකොළු කිලෝ 10ක් දවසට අලෙවි කරගන්න පුළුවන් ආදායමක් හදලා දෙන්න කියලා. එතකොට මේකට අවශ්‍ය කරන වතුර මෝටරයක් ලබා දෙන්න, වතුර ටිකක් ලබා දෙන්න, පුංචි දේවල් සම්පත් එකතු කරන්න. එතකොට එයාගේ ආදායමට මූල්‍යමය ආදායම එකතු කරගන්න පුළුවන් වෙන කළමනාකරණය කියලා දෙන්න. මේ தත්ත්වය අපි බලුවොත් එimhe ඊටාම පුංචි දෙයක්. ඉතින් මේ වගේ ඉලක්කයන් තමයි අපි මේ ආයතනයක් විසින් සකස් කරගත යුත්තේ. අනෙක් පැත්තෙන් ඒවට අදාළ ඇක්ටිවිටීස් එහෙම නැත්නම් ක්‍රියාකාරකම්. එතකොට මේ අපි කතා කරන ස්ට්‍රැටජික් ප්ලෑන් එක එහෙම නැත්නම් උපාය මාර්ග සලස්ම යථාර්ථවාදීව පොළවේ පිහිටවන්න පුළුවන් එකක් බාටපත් වුණොත් ඒ ආයතනයන් වලින් ඒ විදිහට නිර්මාණය වුණොත් හා ක්‍රියාත්මක වුණොත් මම හිතනවා අපි කියන්නේ හැමතරම 100ක් ළඟා කරගන්නවා කියලා. ඒකෙන් 50%කට එහා වූ achievement එකක් එහෙම නැත්නම් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණොත් යථාර්ථය අපි දිනු. මේ තමයි අපි බලාපොරොත්තු වෙන தත්ත්වය. හොඳ අපි කතා කළේ මේ මානව සම්පත් කළමනාකරණය ගැන. ඉතින් මානව සම්පත් කළමනාකරණය කියන්නේ හරියාකාරයෙන් සිද්ධ වුණොත් තමයි ආයතනික සංවර්ධනය කියන්නේ සිද්ධ වෙන්නේ. එතකොට මානව සම්පත් කළමනාකරණය ගැන කතා කිරීමේදී පුද්ගලයෙකුගේ වසංවර්ධනය නැත්නම් මේ පුද්ගලයෙකුගේ සාර්ථකත්වය කියන දේ ඒ දේවල් කළමනාකරණය කියන දේ බොහොම වැදගත් කාරණාවක් වෙනවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයෙකුගේ සාර්ථකත්වය පිළිබඳව නව කළමනාකරණ ක්‍රමවේද කොයි ආකාරයෙන්ද බුදුදහම තුල උගන්ලා තියෙන්නේ කියලා අපි ඊළඟට තෙන්නකොන් මහත්මයාගෙන් අහලා බලමු. පුද්ගලයෙක්ගේ සංවර්ධනය නැත්තම් පුද්ගලයෙක්ගේ අභිවෘද්ධිය බුදු ධර්මයේ ඉතාමත් පැහැදිලිව යථාර්ථව ඉදිරිපත් කරලා තියෙනවා. මා මුලින්ම කතා කරපු ආජීව අෂ්ටමක සීලය රකින්න පුද්ගලයෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යහපත් කර්මාන්තයක් කළා යහපත් ආජීවයෙන් යහපත් විදියට
ආදායමක් ලබන්න කොහොමද කියලා කතා කරලා තියෙනවා. එතකොට මෙතනදී පුද්ගලයාගේ අභිවෘද්ධිය අපිට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කතා කරන්න පුළුවන්. එක තමයි ඔහුගේ සිත නැත්තම් චිත්ත නැත්තම් ආකල්පමය වශයෙන් සංවර්ධනය කිරීමේ පැත්ත එක. දෙවෙනි එක ඔහුගේ හැකියාවන්, ප්‍රවීණතාවයන්, කුසලතාවයන් වර්ධනය කිරීමේ ක්ෂේත්‍රයන්. අනික් පැත්තෙන් ඔහුගේ වාග්මාලාව, වචනමාලාව, එහෙම නැත්තම් ඔහුගේ කට තුලින් කතා කරගත හැකි ශක්තියින් වලින් ගත හැකි ප්‍රයෝජන. එතකොට මේ ක්ෂේත්‍රයන් තුන තමයි බුදුදහම කියන්නේ සිත කය වචනය කියලා. සිත කය වචනය සංවර කරගන්න, ඒ පාලනය කරගන්න කියලා. අනික් පැත්තෙන් අපිට නව කළමනාකරණ ක්‍රමවේදයන් තුලත් අපිට පුළුවන් සිත තුළ දහපත් ආකල්පය ගොඩනැගීම, ධනාත්මක ආකල්පය ගොඩනැගීම, ඒ වගේම කුසලතාවයන් ධනාත්මක විදියට වර්ධනය කරවීම, ඒ වගේම යහපත් වූ ක්‍රියාකාරීත්වයන් තුළින් වචන තුළින් අපිට යහපත් සමාජයක් තුළ යහපත් පුද්ගලයෙක් බිහි කිරීම. එතකොට මේ පුද්ගලයාගේ අභිමතාර්ථ නැත්නම් ඔහුගේ අභිවෘද්ධිය අපි අපේක්ෂා කරන්නේ කෙසේද කියන එකයි මෙතන සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම දැන් මෙතනදී යම් පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය යහපත් දේ යහපත් විදියට යෙදවීම කියන එක අතිශයින් වැදගත් වෙන දෙයක්. යහපත් දේ යහපත් විදියට යෙදවීම කියලා කියන්නේ යම් කෙනෙකුට පුළුවන් හරි දේ හරි විදියට ක්‍රියාත්මක කරන්න. සමහර කෙනෙකුට පුළුවන් හරි දේ වැරදි විදියට කරන්න. එතකොට අපි හිතනවා නම් ඔය දෙකේම උත්තරය එකයි කියලා. ඒක වැරදි. හරි දේ හරි විදියට කරොත් ඇත්තටම එතනට එන්නේ හරි උත්තරයක්. යම් කෙනෙක් හරි දේ වැරදි විදියට කළොත් එතන එන්නේ හරි උත්තරයක් නෙමෙයි වැරදි උත්තරයක්. ධන සහ ධන කියන්නේ උත්තරය ධන. ධනයි ඍණයි කියන්නේ උත්තරේ ධන නෙමෙයි ඍණ. ඒ වගේම තමයි වැරදි දෙයක් හරි විදියට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන තැනුත් අපි දැක්කා. එතනත් එන්නේ නිවැරදි දෙයක් නෙමෙයි ප්‍රතිඵලය වැරදි. තව තැන්වල තියෙනවා වැරදි දේවල් වැරදි විදියට කරන්න උත්සාහ කරන පුද්ගලයන් එතන කොහෙත්ම අපිට ගැලපෙන්නේ නැහැ. ලැබෙන්නේ අතිශය භයානක වැරදි උත්තරයක්. ඉතින් අපි බැලිය යුත්තේ මොකක්ද? වැරදි දේවල් වැරදි විදියට කරන දේ අපිට කෙලිම නවත්තන්න ඕන. යම් පුද්ගලයෙක්ගේ වර්ධනය තුළ වැරදි දෙයක් හරි විදියට කරන්න උත්සාහ කරන පුද්ගලයාගේ ඔහු කරන්නේ හරි විදියට, හැබැයි කරන්නේ වැරදි දෙයක්. ඒ වැරදි දේ අයින් කරලා ඔහුට අපි කියනවා හරි දෙයක් කරන්න කියලා. හරි දෙයක් කළොත් ඔහු හරි දේ හරි විදියට කරලා යහපත් ප්‍රතිඵලයක් සමාජයට දෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඔහු හරි දෙයක් වැරදි විදියට කරනවා. ඔහුටත් අපි කියන්නේ හරි දේ හරි විදියට කරන්න ඔන්න යහපත් ප්‍රතිඵලයක් අපිට රිසල්ට් එකක් සමාජයට දෙන්න පුළුවන් කියලා. දැන් මේ ටික අපි උදාහරණ හැටියට ගත්තොත් එහෙම යම් කෙනෙකුට අපි කියනවා ඔහුගේ රැකියාව හැටියට, ඔහුගේ ස්වයං රැකියාව හැටියට, ඔහුගේ ආදායම් උත්පාදන ව්‍යාපෘතිය හැටියට Tamanට කැමති ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කියලා. අපි ඔහුට මුදලක් දෙනවා. ඔහු ගිහිල්ලා පන්සල අසල මත්පැන් හලක් ආරම්භ කරනවා. මම මේ කියන්නේ උදාහරණයක් හැටියට. ඔහු කලේ හරි දෙයක්ද හරි දේ වැරදි විදියට ක්‍රියාත්මක කිරීම. අපි කිව්වොත් එහෙම මත්පැන් ලලවි කිරීම සමාජය තුළ වැරදි දෙයක් තමයි. නමුත් ඔහුගේ ආදායම් උත්පාදනය ක්‍රියාවලිය තුළ අපිට ඔහුගේ ව්‍යාපාරයකට ගන්න පුළුවන්. හැබැයි ඔහු කලේ එක පාසලක් ගාව පන්සලක් ගාව ඔහු වැරදි විදියට ක්‍රියාත්මක කිරීමක්. එතකොට උත්තරේ වැරදි. එතනට එක ගන්න බෑ. පාසල ගාව අපිට ඒ දේ කරන්න බෑ. පාසල ගාව ඔහුට කරන්න පුළුවන් ඉන්නේ පන්සල ගාවට කරන්න පුළුවන් ඉන්නේ පාසලට එන දරුවන්ට කඩදාසි ටිකක් පොත්පත් ටිකක් පැන්සල් ටිකක් කරන ස්ටේෂනරි සිකුණ කඩයක් දාන්න පුළුවන්. ඒක හරි දේ හරි විදියට කිරීමක්. පන්සලට එන උපාසකයින්ට මල් ටික ගන්න පුළුවන්, අඳුන් කුල් ටික, පෙල් පහන් ටික ගන්න පුළුවන් කඩයක් දැම්මම නම් ඒක හරි දේ හරි විදියට කිරීමක්. අන්න එතනදී ඔහු හරි උත්තරයක් සමාජයට දෙනවා, ප්‍රතිඵලය සමාජයට හරි විදියට දෙනවා. එතකොට එහෙම දෙයක් නිර්මාණය වුණොත් පුද්ගලයෙක් අතින් ඔහුගෙන් සමාජයට අගතියක් නෙමෙයි වෙන්නේ, සාගතියට සමාජයට යහපත් දෙයක්. මෙතනදී තමයි අපි කතා කරන්නේ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය, පුද්ගලයාගේ හැසිරීම රටාව ක්‍රියාකාරීත්වය කෙසේද සමාජයට බලපාන්නේ කියලා. අපිට බීජයක් වැපරුවොත් ඒ බීජයේ ඒහා සමාන පැල වර්ගයක් ලැබෙනවා. ඒ අස්සන්නක් බවට පත් වෙනවා. අපි කියනවා වපුරපු දේ තමයි කපන්න ලැබෙන්නේ කියලා. යම් කෙනෙක් තල වැපරුවොත් ඔහුට උඳු හම්බෙන්නේ නැහැ, ලැබෙන්නේ තලමයි. හැබැයි තල වැපරුවොත් ඔහුට ඒ වපුර ප්‍රමාණයට වඩා වැඩි අස්සන්නක් ගන්න පුළුවන් විදිහට ආදායමක් ලැබෙනවා. එහෙමනම් අපි කියනවා මේ කර්මයේ හැටියට බුද්ධ දර්ශනයේදී මොකද්ද? ඔබ කරන යහපත් දෙයට යහපත් විදිහේ ප්‍රතිඵලයක් අනාගතයේ ලැබෙනවා. ඔබ කරන අයහපත් දෙයට අයහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා. මොකද්ද මේ කිව්වේ? අපි කියන
යම්කිසි හිතින් හිතලා කයෙන් කරන යම්කිසි ක්‍රියාවකට වචනයෙන් කරන යම්කිසි ක්‍රියාවකට චිත්ත වීදියක් ඇති වෙනවා. ඒ චිත්ත වීදිය ඇතුලේ අවසන් සිත්වල ජවන් හිත් 7ක් ඇති වෙනවා. ඒ ජවන් හිත් 7 ඇතුලේ ඇති වෙන චේතනාව ධනාත්මක නම් නොයසේ නම් කුසලමය චේතනාවක චේතනාවක් නම් අපිට දෙනවා කුසල්මය ජවන් හිත් 7ක් ඇති වෙනවා. ඒක අකුසල් හැටියට නම් අකුසල් චේතනාවක් නම් ඇති වෙන්නේ චේතනාවේ ඒ ජවන් හිත් 7ම අකුසල් බවට පත් වෙනවා. එතකොට මේ ජවන් සිත් 7 පළවෙනි හිත පළවෙනි කුසල හිත හෝ අකුසල හිත ඔහුට මේ භවයෙන් පළ දෙන එක තමයි ditthi ධම්මවේදිනේ කර්මය කියලා කියන්නේ. එතකොට යම් කෙනෙක් මේ සමාජයේ යහපත් දෙයක් නිර්මාණය කරනවා නම් එය අලෝභ අද්වේෂ අමෝහ කියලා අපි කියනවා ත්‍රි හේතුක කුසල මූලයකින් යුක්ත වන්නේ නම් එය ත්‍රි හේතුක කුසලයක් බවට පත්වන්නාseම ඔහුට මේ භවයේදීන් පළ දෙන්නා වූ කුසලයක් බවට පත් වෙනවා ditthi ධම්මවේදිනේ කුසලයක් හැටියට. අනික් පැත්තෙන් ඔහු සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙනවා හේතුව ඔහු සමාජයට ඵලදායී දෙයක් කරපු පුද්ගලෙක් නිසා. ඒ වගේම ඔහු කරපු කාර්ය කර්මයේ හැටියට ගත්තොත් 2 3 4 5 6 ජවන් සිත්වල කුසල් කොටස හෝ අකුසල් කොටස ඔහු ජීවත් වෙන මේ භවයේ සැරිසරන්නා වූ කාල පරිච්ඡේදය තුළ අපරාපරිවේදනීය හැටියට ඕනෑම අවස්ථාවක ඵල දෙනවා නිවන් දකින්න තුරු කුසලයක් හෝ අකුසලයක් බාට විපාක දෙකක් හැටියට ඵල දෙනවා. ඒ වගේම ඔහුගේ අවසන් හිත ඊළඟ භවයේ උත්පත්ති ලබා දෙන ජනක කර්මය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපපජ්ජ වේදිනේ කර්මය බවට පත් වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ අපි කිය යහපත් දේ යහපත් විදියට කරන්නා වූ පුද්ගලයාට මේ සමාජයට යහපතක් කරන්නා වූ විදියටම අනික් පැත්තෙන් ධර්මානුකූලව නම් ඔහු කුසලයක් කරනවා. ඒ කුසලයට මේ භවයේ ඵල දෙන්න පුළුවන්. නොයිසනම් ඊළඟ ආත්මයේ ඊළඟ භවයේ උට උත්පත්ති ලබා දෙන කර්මය පතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සසර සැරිසරනාතා කොතනක හෝ ඵල දෙන විපාක හිතක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ අපි කතා කරන පුද්ගලයාගේ සංවර්ධනයේ එක්තරා පැත්තක්. තව කොටසක් අපි කතා කළොත් එහෙම මේ මිනිස්යාට නම් පුද්ගලයාට තමන්ගේ චෛතසික තත්ත්වයන් තමන්ගේ ආකල්පයන් වෙනස් කර ගැනීම තුළ ඔහුගේ හිතේ තියෙන ශක්තියන් අවදි කර ගැනීම තුළ ඔහුට පුළුවන් බොහෝ දේවල් සමාජයට නිර්මාණය කරන්න. අපි ගත්තොත් එහෙනම් අපිට තියෙනවා භෞතික ශරීරය තුළ මොළය කියලා එකක්. ඒ මොළයේ තියෙන අතරම ප්‍රධාන කොටස් දෙකක්, මස්තිෂ්කයේ ප්‍රධාන කොටස් දෙකක් වම සහ දකුණ හැටියට. මේ කොටස් දෙකෙන් අපි භාවිතා කරන්නේ ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි 4ක් 5ක් විතර ප්‍රමාණයක් තමයි පරිම කෙනෙක් භාවිතා කරනවා කියලා කියන්නේ. එතකොට දකුණු මොළේ භාවිතා කිරීම අතිශයින්ම විරලයි. දකුණු මොළේ තමයි අපේ නිර්මාණශීලීත්වය කියන එක එහෙම් පිටිම තියෙන්නේ. යම් පුද්ගලයෙක් ධනාත්මක වන්නේ නම් ඒ කියන්නේ ඔහු කුසලමය චේතනාවලින් පරිපූර්ණ වන්නේ නම් ඔහුගේ දකුණු මොළයේ සක්‍රිය කිරීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ ඔහුගේ නිර්මාණශීලීත්වය වැඩි. නිර්මාණශීලී පුද්ගලයාගෙන් තමයි සමාජයට යම් නිර්මාණයක් නිර්මාණය වෙන්නේ. ඔබ මේ අභ්‍යන්තරයේ ඉන්න මේ ශාලාව ඇතුලේ තියෙන සියලු නිර්මාණයන් ඒ නිර්මාණශීලීන්ගේ පරිකල්පන ශක්තියින් තුලින් නිර්මාණය වෙච්ච දේවල්. ඔවුන්ගේ නිර්මාණශීලී චින්තන රටාව තුළින් අපිට හඳුනා දුන්නු නිර්මාණයන් මේ තියෙන්නේ. එතකොට මේ වගේ දේවල් තවත් අනාගතයේ ලෝකේ අපි නොහිතන විදිහට බිහි වේවි. ඒ බිහි වෙන තාක්ෂණික උපකරණ බිහි වෙන්නේ අර මා කියපු ධනාත්මක චින්තනයේ ඔහුගේ දකුණු මොළයේ තියෙන නිර්මාණශීලී හැකියාවත් එක්ක. ඒතකොට මේ தත්ත්වය අවදි කර ගන්නට ඔහුට පුළුවන් වෙන්නේ අර අපි කතා කරපු ප්‍රඥාව කියන එක නැත්නම් අපි කියන නුවණ කියන එක අවදි කර ගැනීම නැත්නම් වර්ධනය කර ගැනීම. මේ තමයි උත්තරම ආකල්පය සංවර්ධනය කරනවා කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියලා අපි කොටස් තුනක් ගැන කතා කරන්නේ. ආරෂ්ඨායක මාර්ගයේ එතන ප්‍රඥාව කියලා කියන්නේ ලෝකෝත්තර තත්වයේදී නිර්වාණයට නැත්නම් සෝතාපන්න මගඵල ලබා ගන්නට ඕන කරන අවතීර්ණ වෙන ඥානය වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් ලෞකික වශයෙන් ඔහුගේ ආකල්පය සංවර්ධනය කරලා යහපත් නිර්මාණයක් නිර්මාණය කිරීමේ අවස්ථාවට නිර්මාණය කරන පුද්ගලයෙක් බවට පත් වීම. ඉතින් මම හිතන්නේ යහපත් පුද්ගලයෙක් සමාජයට බිහි කිරීමේදී දර්ශනය බුද්ධ දර්ශනය අනුව අපිට ගත හැකි ආදර්ශයන් පරිභාෂයන් අතිශය විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මම හිතන්නේ පරිභාෂා කරොත් යහපත් පුද්ගලයෙක් බිහි වෙනවා. ඒ වගේම ඔහු යහපත් සමාජයට පුරවැසියෙක් වෙනවා. සමාජය යහපත් වෙනවා කියලා කියන්නේ අපේ රට යහපත් වෙනවා, සංවර්ධනය වෙනවා, ලෝකය යහපත් වෙනවා.
හොඳයි ඉතින් අපි සූදානම් අද දවසේ අරුණෝදයෙන් ජයමකට වැඩසටහන නිමා කරන්න. ඔබට අවස්ථාව තියෙනවා හෙටත් උදෑසන 8ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අද වගේම බොහොම හරවත් කතා බහක් අරගෙන ඔබේ හමුවට එන්න අපි සූදානම්. ඒත් එක්කම රැඳිලා ඉන්න දිගින් දිගටම පියෝ ටීවී නාලිකා අංක 94 ජයමග ටීවී සමගින් එහෙමනම් ගිහලා නම් සුබ දවසක් වාසනාවන්ත දවසක් ඔබ සියලු දෙනාට. ආයුබෝවන්.